අයිබෝන් සුබ උදෑසනක් හිතවතුනි අද දවසේදීත් ජාතික මෙහෙවර රැගෙන අපි ඔබේ නිවසට මේ විදිහට පැමිණෙනවා. අද දවසේදීත් අභියෝගාත්මක දවසක් විදිහට බොහෝ කරුණු කාරණා පිළිබඳව ඉතාමත්ම උනන්දුවෙන් හිතා බැලිය යුතු දවසක් විදිහට අපි ඔබට යෝජනා කරනවා. මොකද රටේ තත්වය ඒ වගේම ලෝකයේ තත්වය ඉතාමත්ම ව්‍යසනකාරී තත්වයක් විදිහට බොහෝ දෙනා හඳුනා ගන්නා දවසක් විදිහට අද දවස පත් වෙනවා. දැන් කොරෝනා වෛරස් ප්‍රභේද ඉතාමත්ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් එක්ක ලෝකයේ රටවල් කොයි විදිහටද තරඟ කරන්නේ කොයි විදිහටද මේ අභියෝගය බාරගන්නේ අපි දියුණු වෙමින් පවතින රටක් විදිහට කොයිතරම්නම් පරීක්ෂාවෙන් යුතුව ඒ වගේම රටක් ජාතියක් විදිහට එකවන්ව ඉස්සරහට යා යුතු කාලය එළඹ තිබෙනවාද කියලා අද දවසේදී වඩාත් විශේෂයෙන් සිටිය යුතු දවසක් ලෙසට මම මේ උදෑසනේ ඔබට යෝජනා කරනවා. අද දවසේදීත් අපේ ජාතික මෙහෙවරේ කතාබහ ඔබට යමක් එකතු කරන්න මේ පැන නැගී පවතින රටේ වත්මන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ මේ තිබෙන තත්ත්වය පාලනය කර ගැනීමේ මං ඉසව් සොයා යාම ඔබට යෝජනා කිරීම පිණිසයි අද දවසේදී මම ඉතාමත්ම ගෞරවයෙන් වැඩසටහනට කැඳවා ගත්තා වෛරස් විද්‍යාඥවරයෙක් එතුමා මහාචාර්ය එන්.පී. සුනිල් චන්ද්‍ර මහත්මයා රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීවී විද්‍යාව පිළිබඳ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා. ආයුබෝවන් මහාචාර්යතුමනි. අද දවසේදී අපිට ඉතාමත්ම මේ අර මම වැඩසටහන ආරම්භයේදීම පැවසුවා වගේ අභියෝගකාරී වාතාවරණයක් සහිත කාලවකවානුවක් බවට පත් වෙලා තිබෙනවා මේ කොරෝනා වෛරසයේ තිබෙන විවිධ ප්‍රභේද සහ මේ ආශ්‍රිත සිදුවීම් අපිට කොයි විදිහටද ගැටෙන්නට සිද්ධ වෙලා තියෙන මේ ආදි වශයෙන් මම කැමති වෛරස් විද්‍යාඥ මහාචාර්ය එන්.පී. සුනිල් චන්ද්‍ර මහත්මයාණෙනි විශේෂයෙන්ම දැනගන්න මේ වෙලාවේදී අපේ රටේ මේ COVID-19 සඳහා වෛරසයට මුහුණ දෙන ආකාරය පිළිබඳව කතා කිරීම පැත්තකින් තියලා මේක පටන් ගත්තේ කොහෙන්ද කියලා හොයලා බැලුවොත් වැදගත් වේවි. ඔව් ඊටාම වැදගත් මේ වෛරසය කොහොමද අපිට මේ වෙලාවේ මතුවුනේ. දැන් හිතන්නකෝ 2020 මුල භාගයේදී මේ වෛරසය පැතිරෙන්න පටන් ගත්තා. එතකොට අපිට දැනගන්න ලැබුණේ චීනයේ වුහාන් කියන ප්‍රදේශයේ තමයි පළමු මිනිසාට මේ වෛරසය හැදුනේ. නමුත් අපි අද වෙනකන් හරියටම දන්නේ නැහැ මේ පළමු මිනිසාවත් ඒ වගේම මේක ආවේ කොතනින්ද කියලා. නමුත් පරීක්ෂණවල තියෙන සාධක මත හිතන්න පුළුවන් මේ බැට් ඒ කියන්නේ වවුලන් විශේෂයකින් හොස්සු බැට් කියලා වවුලන් විශේෂයක තියෙන කොරෝනා වෛරස් එකට ගාක්ම ජානමය වශයෙන් මේ SARS-CoV-2 කියන වෛරසය මේ සමානයි. ඒකම යාලා දැනගත්ත මේ වෛරසය මිනිස්සුන්ට ආසාදනය වෙන්නේ සෛලවලට සම්බන්ධ වෙන ග්‍රාහක ඒ කියන්නේ රිසෙප්ටර් එක තාම ආසන්නව සමානයි අර පැන්කොලින්ලා කියන සත්ව විශේෂයක. එතකොට විද්‍යාඥයින් හිතනවා මේ බැට් වෛරස් එකයි බැට් කොරෝනා වෛරස් එකයි පැන්ගොලින් කොරෝනා වෛරස් එකේ තියෙන දෙමුහුමකින් මේක එන්න ඇති කියලා අනුමාන කරනවා. නමුත් අද වෙනකන් හරියටම මේක සොයාගෙන නැහැ. නමුත් අර SARS වෛරසය දැන් අවුරුදු කීපයකට කලින් මතු වුණා වගේ අතරමැදි සත්වෙක් වෙන්න පුළුවන්. දැන් අර සිවට් කැට්ස්ලා වගේ සතෙක් වෙන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි පටන් ගන්නම මේ වවුලන් විශේෂයකින් වෙන්න ඕන කියන එක තමයි මතේ තියෙන්නේ. බොහෝ විද්‍යාඥවරු මත පළ කරන්නේ මහාචාර්යතුමනි දැන් මේක අර 1918 ඇති වුණු ස්පැනිෂ් ෆ්ලූ එකටත් වඩා ඉතාමත්ම භයානක වෛරසයක් විදිහටයි මේ වෛරසය හැඳින්වෙන්නේ. මේ වෛරසයේ ස්වභාවය කොයි ආකාරයෙන්ද කොහොමද දැන් මේක අපි දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේකෙන් බොහෝ දුක් වේදනා විඳින්මින් ඉන්නවා. මහා අභියෝග රැසකට මුළු ලෝකෙටම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන කාලයක් වනවා. මේ වෛරසයේ ස්වභාවය කොයි ආකාරයෙන්ද මේ වෙනස් වෙගෙන යන්නේ? ඔව් දැන් කොරෝනා වෛරස් එක කියන්නේ RNA කියන න්‍යෂ්ටික අම්ල වලින් සැදුණු වෛරස් එකක්. එතකොට මේ RNA වෛරස් කොරෝනා වෛරස් කියන ඒවා තව විශාල ප්‍රමාණයක් තියෙනවා එක එක සතුන්ට හැදෙන මිනිස්සුන්ට හැදෙන. දැන් මිනිස්සුන්ට හැදෙන කොරෝනා වෛරස් අපි දන්නවා එකක් SARS කොරෝනා වෛරස් එක. ඊගාට MERS කොරෝනා වෛරස් එක. ඒ කියන්නේ මිඩල් ඊස්ට් කොරෝනා වෛරස් එක. ඒ වගේම කොමන් කෝල් කියලා සෙම්ප්‍රසිස්ෂාව හදන කොරෝනා වෛරස්.
එතකොට එවැනි වෛරස් එකක් තමයි කොරෝනා වෛරස් එක. ඒ කියන්නේ ඒ ලක්ෂණ තියෙනවා වෛරසයක් වශයෙන්. ඒ කියන්නේ ඒ වෛරසයේ තියෙන පටල වල වෛරසයේ වට කරලා තියෙන පටල වලින් අපි දන්නවා කොහොමද මේ වෛරසය විනාශ කරන්න පුළුවන්, කොහොමද මොන වගේ ඩිස්ඉන්ෆෙක්ටන්ට් පාවිච්චි කරන්න පුළුවන්, ඒවා ගැන අවබෝධයක් තියෙනවා. එතකොට මේ කොරෝනා වෛරස් එක නිසා අපි දන්නවා මේ වෛරස් එක කොහොමද අනිත් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක ශ්වසන මාර්ගයෙන් තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. එතකොට අපි වෛරසයේ ස්වභාවය ගැන හිතුවොත් මේක RNA වෛරස් එකක්. එතකොට අනිත් කොරෝනා වෛරස් වගේ තමයි පටන් ගත්තේ. එතකොට ඒකට ශ්වසන මාර්ගයෙන් ඒ කියන්නේ පුද්ගලයෙක් කිඹුම් යවනකොට කැස්සොත් ඒ වෛරසයෙන් නිකුත් වෙන බිඳිති හරහා තමයි තවත් පුද්ගලයෙකුට මේක සම්ප්‍රේෂණය වෙන්නේ. ඊට පස්සේ මේ අනිත් එක මේක අලුත් මුහුණුවරකින් ආපු කොරෝනා වෛරසයක් නිසා අපිට ටිකක් හිතන්න අමාරුයි මේ සමහර දේවල් එකපාරට මෙහෙම වෙනවයි කියන්න බෑ. මොකද මේක වෙනස් වෙනවා. අලුත් වෛරසයක් නිසා අපි අත්දැකීම් විඳිනවා හැමදාම. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මේ ඔබ කිව්වා වගේ මේ අපි දැන් අවුරුදු දෙකක විතර ඉඳන් මේ සම්බන්ධව මේ අරගල කරනවා, රෙස්ලිං කරනවා. ඒ කරලා සමහර වෙලාවට අපි දිනන්න වගේ එනවා. ඊට පස්සේ ආයෙ අපි පරදිනවා. ඒක තමයි ස්වභාවය මේ වෛරස් එක. මොකද වෛරස් එක දැන් අපි හිතුවා ඉස්සෙල්ලා මේක මීටරයක් දුරින් හිටියොත් අපි බේරෙන්න පුළුවන්. ඒ මොකද අර ඩ්‍රොප්ලට් ඒවා ඒ කියන්නේ බිඳිති වලින් අපිට අපේ ස්නාසයට ඇතුල් වෙන්න බෑ. වෙන්න විදිහක් නැහැ දුරින් හිටියොත් කියලා. ඒකම අපි මුලදී හිතුවා මාස්ක් ඕනෙත් නැහැ කියලා. නමුත් මාස්ක් අවශ්‍යයි කියලා සේරම තේරුම් ගත්තා. දැන් ඇත්තටම දැනට තියෙන තත්ත්වයට මාස්ක් ඉතාමත් අත්‍යවශ්‍යයි. දැන් අපි දෙතුවා ප්‍රොෆෙසර් පහුගිය දවස්වල දියුණු රටවල් වල තමයි සමහර තරඟවාරවලදී පවා ඒගොල්ලෝ මාස්ක් ඔක්කොම අයින් කරලා ඉතාමත්ම නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා. දැන් අනිවාර්ය කරලා තියෙනවා මේ දේවල් අනිවාර්යෙන්ම කරන්නට ඕනේ සනීප ආරක්ෂාව සම. දැන් ඒ කියන්නේ අපි පෙරදිලා. මොකද අපි පෙරදිලා විතර නෙවෙයි රැවටිලා. ඒ කියන්නේ දැන් හිතන්න දැන් දියුණු රටවල් එයාලගේ තියෙන ආර්ථික හැකියාවයි තාක්ෂණය නිසා එන්නත් විශාල වශයෙන් එයාලගේ ජනගහනයට ඇති වෙන ප්‍රමාණයට ලබාගෙන ඒ වගේම එයාලගේ එන්නත් කිරීමේ යාන්ත්‍රණ වල තියෙන කාර්යක්ෂමතාවය ඉන්න දැන් ඇමරිකාව වගේ රටවල් 70%කට විතර ඒ ජනගහනයෙන් දීලා තියෙන අවශ්‍යයට. ඉතින් දැන් එයාලා හිතනවා මේ ආයෙ දැන් මේ එන්නත් කරපු අයටත් හැදිලා තියෙනවා නබේ ගැන වැඩිපුර කතා කරමු පස්සේ මේ තවත් 10%කින් වැඩි ගන්න 80% කරන්න එන්නත් කරන ප්‍රමාණය 90% කරන්න. එහෙම කළොත් අපිට වඩා හොඳ තත්ත්වයක් එනවා. මොකද එයාලා එතකොට කිව්වා අපි දැන් 70% කරනකොට අපි සාමාන්‍යයෙන් දන්නවා අනිත් වෛරස් 70%ක් විතර කළොත් ඒක පාලනය කරන්න පුළුවන්. ඒක තමයි මේ විද්‍යාත්මක කෝණය හේතුව. නමුත් මේදී ඒක වෙනස් වෙලා. මොකද හේතුව දැන් මේක වෛරස් එක ටික ටික වෙනස් වෙනවා. එතකොට කලින් වෛරස් එක නෙමෙයි දැන් ටිකක් වෙනස් මුහුණුවරක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ අපි එන්නත් කරණය ගැන කතා කරලා දැන් වැක්සින් එක ලබා ගන්නා තුරු තිබුණු වෛරසය නෙවෙයි වැක්සින් එක ලබා ගත්තට පස්සේ මේ වෙනස් වීම සම්බන්ධයෙන් කතා කරන්නේ. වර්තමානයේ ගැලවෙන්නට තියෙන අවස්ථාව ඊට පස්සේ අනාගතයේදී තවත් මේක වෙනස් වෙගෙන යනවා. ඒ සම්බන්ධයෙන් අපි කතා කරොත් ප්‍රොෆෙසර්. ඔව්. දැන් ඇත්තටම මේ එන්නත් කිරීම ගැන අපි සුබවාදීව හිතන්න ඕනේ. හැබැයි අපේ රටේ 10% වගේ ප්‍රමාණයකට තමයි මේක තාමත් කරගන්න අපිට විශාල අභියෝගයක් තියෙනවා. දැන් එන්නත් කිරීම තමයි ලෝකයේ තිබුණ එකම බලාපොරොත්තුව. මොකද අනිත් ක්‍රමවේද හැම එකක්ම අභිබවා යන්න වෛරසයට හැකියාව තිබුණා. හැබැයි එන්නත් කිරීමෙන් වෛරසයට අපිව අමාරු විදිහට ලෙඩ කරන්න බෑ. අපිව මරන්න බෑ. ඒ වගේ අර වෛරසයෙන් අපිව ස්පිරිතාල වලට ඇඩ්මිට් වෙන මට්ටමට රෝගී කරන්න බෑ. එන්නත් ගත්ත අයට. ඒක තවම ඒ තත්ත්වයේ තියෙනවා. ඒකෝට ඒ කියන්නේ ඔබතුමාගේ පරීක්ෂණ සහ නිගමන වාර්තා අනුව අපි බැලුවොත් එන්නත් එකක් අරගෙන පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. හැබැයි එන්නත් දෙකම දැනට තියෙන විදිහට අපි ලබා ගත්තොත් අපිට ICU බෙඩ්ස් වලට යන්න නැතුව එහෙම නැත්නම් අපිට අදාළ දැඩි සත්කාර එකක වලට නොයා යන්තමින් හෝ බේරීමේ හෝ ගැලවීමේ හැකියාවක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්නද සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් එන්නත් කිරීමෙන් තියෙනවා. හැබැයි අමතක කරන්න හොඳ නැහැ. මේ එන්නත් කිරීම පමණකින් අපි මෙතන
සෑහීමකට පත්විය යුතු නැහැ. නමුත් අපි හිතන්නේ එන්නතක් නිෂ්පාදනය නොවුන අවස්ථාවේ ඒ කියන්නේ අවුරුද්දකට කලින් අපි පරිස්සම් වුණා. අපි රෝගයේ පැතිරීම අපි පාලනය කළා. බොහෝ රටවල් වල අපේ රටෙත් අපි පාලනය කරා. මොකද හේතුව අපි මුඛාවරණ පාවිච්චි කිරීම, අර දුරස්ථභාවය රැක ගැනීම, අත සෝදා ගැනීම, සියලුම සුපර් මාකට් ඒ වගේම ජනයා එකතු වෙන ස්ථානවල ඒ කාර්ය මණ්ඩල ඒක හොඳ උනන්දුවකින් ඒක මේ සහයෝගය දුන්නා. මට හිතෙනවා ඒවා දැන් ටික ටික ගිලිහිලා කියලා. දැන් අපි සුපර් මාකට් එකකට ගියත් මං හිතන්නේ බොහෝ වෙලාවට එතන අවශ්‍ය විදිහට මේ අත සෝදා ගැනීම කෙරෙනවද, ඒවා පරීක්ෂා වෙනවද, එහෙම පාලනයක් නැහැ. ඒ කියන්නේ මහාචාර්යතුමනි අපි එන්නතක් අත්තට පස්සේ කල්පනා කළා වෙන්නට ඕනේ දැන් අපි වැක්සින් එකක් අරගෙන තියෙන ඒ නිසා අපි දැන් සුරක්ෂිතයි කියලා. ඒ සුරක්ෂිතභාවයේ හිතට දැනීම තුළ අපි නොදැනීම අනතුරකට අතවරලා තියෙන ස්වභාවයක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඒක ඊටාම වැරදි සිතුවිල්ලක්. මොකද දැන් අපි එන්නත් කරා හරි අපිට ප්‍රතිශක්තියක් ලැබෙනවා දැන්. ඒකත් අපිට විශ්වාසයි. හැබැයි මේ ප්‍රතිශක්තිය තියෙන්නේ වෛරසයේ ආසාදනය නවත්තන්නම නෙමෙයි. බොහෝ පිරිසකට වෛරසය සමහරවිට බොහෝ සාමාන්‍ය සුළු පිරිසකට වෛරසය හැදිලා අපිට රෝග ලක්ෂණ ඉතා අඩුවෙන් හෝ නැතිව වෛරසය තියෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ එන්නත් කරපු කෙනෙකුටත් වෛරස් ආසාදනය වෙලා එයාගෙන් වෛරස් තව කෙනෙකුට පිටත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා සම්ප්‍රේෂකයෙක් වෙන්න පුළුවන්, වාහකයෙක් වෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ අපි මේ ලිහිල්ව හිතන්න හොඳ නෑ. මේක සමාජයක් වශයෙන් උත් මං හිතන්නේ අපි සැලකිල්ලට ගන්න ඕනේ. මොකද ඒක එතකොට මේ දැනට එකතු වෙච්ච වාහක ප්‍රමාණයට වඩා අමතර වාහක ප්‍රමාණයක් හැදෙනවා. පුද්ගලිකව හිතුවොත් තමාගේ ගෙදර පවුලේ ඉන්න ඉතාමත් සංකූලතා තියෙන පුද්ගලයෙකුට එහෙම නැත්නම් එන්නත් දැනට ලබා ගත්තේ නැති යම් විදිහ හේතුවක් මත ඒ පුද්ගලයාට මේ සම්ප්‍රේෂණය කරන්න පුළුවන් එන්නත් කරපු පුද්ගලයා. එතකොට අපි එන්නත් කරපු පුද්ගලයන් අපි විශේෂයෙන්ම සමාජයට යනකොට, රැකියාවලට යනකොට, එක්කෝ පොදු ප්‍රවාහන සේවයක යනකොට විශේෂයෙන්ම මුඛාවරණ අත් පිරිසිදු කිරීම, පුළුවන් තරම් ඒ දුරස්ථභාවය රැකීම මේක හරිම වැදගත් වෙනවා විශේෂයෙන්ම අපි වගේ රටවල්. මොකද අපේ අඩු ප්‍රමාණයක් තමයි එන්නත් කරලා තියෙන අපේ ප්‍රතිශතයෙන්. ඒ කියන්නේ ගොඩාක් ඉන්නවා එන්නත් නොකරපු අය. ඒ කියන්නේ ඒ කට්ටියට රෝගේ හැදෙන්න පුළුවන්. එතකොට ඒ වගේ රටකට ඔරොත්තු දෙන්න නම් අපි අර අනිත් ක්‍රමවේදවලට ශක්තියක් දෙන්න ඕනේ. ඒක තමයි දැනට පවතින තමයි වැදගත්ම. දැන් මහාචාර්යතුමනි ඔබතුමා මේ දේශීය සහ විදේශීය වශයෙන් බොහෝ පරීක්ෂණවල නියැලීලා තිබෙනවා. මේ විශේෂයෙන්ම අපි කියනවා මේ ක්ෂුද්‍ර විද්‍යාව සහ මේ වෛරස් විද්‍යාඥවරයෙක් වශයෙන්. දැන් මේ COVID-19 වෛරසයේ අලුත් ප්‍රභේදය දවසින් දවස දරුණු තත්ත්වයට පත් වෙන ආකාරයක් දක්නට ලැබෙන්නේ. නැත්නම් මේක දැන් අපි කියන ඉබෝලා වගේ වෛරස් ආවට පස්සේ ඒගොල්ලෝ ඇත්තටම එතරම් ලොකු හානියක් කරාද කියලා සමහරවිට සැකයක් තියෙනවා මේ තරම්. ඒ සම්බන්ධයෙන් කොයි විදිහකද අර්ථ දක්වන්න පුළුවන් මහාචාර්යතුමා? ඇත්තටම අපි අවබෝධයක් තියෙන්න ඕන ඒ සම්බන්ධව. මොකද මුලදී කොරෝනා වෛරස් එක SARS කොරෝනා වෛරස් 2 කියන මේ වෛරසය එනකොටම අපි හිතුවා මේක අර SARS වෛරසය වගේද එහෙම නැත්නම් මේක සෙම්පතිස්සා වගේ හදන වෛරසයක්ද කියලා. මොකද ඒ දෙවිධෙම රෝග ලක්ෂණ තිබුණා. දැන් SARS කියන වෛරසය හැදෙනකොට ඒ වෛරසය අසාධනය වුණේ නැහැ. හුඟක්ම රෝගී තත්වයකට ආවා. එතකොට එයාලට ඇවිදගෙන යන්න බෑ. එයාලා එක්ක ස්පිරිතාලයකට යන්න ඕනේ. ඒ වගේම හැදුණු එක්කෙනාගේ රෝග ලක්ෂණ තියෙන දා ආයව වෙනම අයිසොලේෂන් එකක තියන්න පුළුවන්. ඒ වගේ අඳුරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට එයාගෙන් තව කෙනෙකුට සම්ප්‍රේෂණය වීම පාලනය කරන්න පුළුවන් සෞඛ්‍ය අංශවලට. නමුත් මෙම වෛරසය ඊට වඩා හාත්පසින්ම වෙනස්. එතකොට මම ඒක ටිකක් වැඩිපුර පසුව කතා කරන්නම්. දැන් ඔබ ඇහුවනේ දැන් මේ ඉබෝලා වෛරසය කියන්නේ ඊටාම මාරාන්තික වෛරසයක්. කේස් ෆේටැලිටි කියන එක ඊටාම වැඩි. ඒ කියන්නේ වෛරසය අසාධනය වුණා නම් මිය යනවා බොහෝ විට. ඒ තරම්ම ඒ වගේම මේ මිය යන පුද්ගලයන් ඊටාම දරුණු විදියට මිය යනවා. මම හිතන්නේ ඒක 2014 වගේ වර්ෂයේ මම හිතන්නේ ඉබෝලා වසංගතයක් ආවා. ඉතින් ඒ අවස්ථාවේ වුණත් අපි දැනගත්ත රෝගේ හැදෙන පුද්ගලයාට යන්න බෑ වැඩි දුර.
එයාව අඳුර ගන්න පුළුවන්. එයාට එක්ක ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිය යනවා. එතකොට අනිත් කෙනෙකුට ඒක සම්ප්‍රේෂණය වීම අඩුයි. දැන් එතකොට දැන් මේ කොරෝනා වෛරසය අපි හිතාගන්න මේ දැන් අපි කතා කරන SARS කොරෝනා වෛරසය අර වුහාන් පළවෙනි වෛරසයට වඩා සෑහෙන ප්‍රමාණයක් වෙනස් වෙලා. ඒ කියන්නේ අපි වෛරසය කියන සතුරා දැන් අලුත් සතුරෙක් වෙලා. හරි ප්‍රබලයි. හරි ප්‍රබලයි. ඒ කියන්නේ වෛරසය වෙනස් වෙගෙන යනවා. අපිට ලැබුණු අලුත්ම අත්දැකීමක් මේක. එතකොට මේක දැන් විද්‍යාඥයින් දැන් CDC කියන ඇමරිකාවේ ඔය මේ සම්බන්ධව පරීක්ෂණ කරන ආයතනයේ report එකක් මෑතකදී නිකුත් වෙලා තියෙනවා. එයාලා කියනවා මේ වෛරසය මේ දැන් තියෙන අලුත් වෛරස ප්‍රභේදය විශේෂයෙන්ම මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය කියන එක අපි දැනට දන්න හැම වෛරසයකටම වඩා වැඩි වේගෙන් යනවා කියලා. ඒ කියන්නේ SARS, MERS වෛරසය, ඉබෝලා වෛරසය, ඒ වගේම කොමන් කෝල් හැදෙන සිම්පසිෂා හැදෙන වෛරසය, නැත්නම් අර ඍතු වලට හැදෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, ඒ සේට වඩා වැඩි වේගෙන් මේක. ඒ වගේම අර අපිට කාලෙකදී තිබුණානේ මේ ස්මෝල් පොක්ස් කියලා වසූරිය ඊටත් වඩා වැඩි වේගෙන් මේක ව්‍යාප්ත වෙනවා කියලා. දැන් හිතනවා චිකන් පොක්ස් කියලා තියෙන අපිට පැපොල රෝගයට සමාන මට්ටමට මේ වෛරසය ව්‍යාප්ත වෙනවා කියලා. ඒ අලුත් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය. ඩෙල්ටා ප්‍රභේදය ඒක අතිශය භයානක තත්ත්වයක් බවට පත් වෙන්නට ඕනේ. ඒක සරලකට සුළුකට තකන්නට පුළුවන් තත්ත්වයක් නෙවෙයි මහාචාර්යතුමනි. දැන් අර මේ අඩංගු වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩි ඩෙල්ටා ප්‍රභේදයේ කියලා ඔබතුමා අර්ථ දක්වනවා. මේ වෛරස් ප්‍රමාණය වැඩි වෙනකොට බෝ කිරීමේ හැකියාවත් වැඩි. ඒ අදාළ පරීක්ෂණවල කටයුතු කොහොමද මේ මහාචාර්යතුමනි? ඇත්තටම දැන් විවිධ රටවල මේ සම්බන්ධව පරීක්ෂණ කරලා තියෙනවා. ඇමරිකාව, එංගලන්තය ඒ වගේ රටවල කරලා තියෙනවා. ඒ රටවලිනුත් මේක පැහැදිලිවම තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ හැදුණු පුද්ගලයින්ගේ නාසයේ නැත්නම් ශ්වසන මාර්ගයේ තියෙන වෛරස් ප්‍රමාණය ඉතා වැඩි කියලා. කියන්නේ වෛරස් ලෝඩ් එක වැඩි. ගොඩාක් වෛරස් තියෙනවා. අර මුලින්ම වුහාන් වල හැදුණු පළවෙනි SARS කොරෝනා වෛරස් 2 කියන එකට ඒක සංසන්දනය කරනකොට ඉතාම වැඩියෙන් දැන් මේ ඩෙල්ටා ප්‍රභේදයේ හැදුණු පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතියෙන් මේ අපි මේ සාම්පලයක් ගත්තොත් වෛරස් දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒක දැන් අර එංගලන්තේ තිබුණානේ ප්‍රභේදයක් මේ එංගලන්තේ ප්‍රභේදය කියලා ඒකට කියනවා ඇල්ෆා වේරියන්ට් එක. ඇල්ෆා ප්‍රභේදය. ඇල්ෆා ප්‍රභේදය වගේ දසගුණයකින් වැඩි කියලා දැන් ඒ පරීක්ෂණ වලින් හොයන්න තියෙනවා වෛරස් ප්‍රමාණය. එතකොට වුහාන් වෛරසයට වඩා 10 ගුණයකින් වැඩි කියලා. ඒ තරමට වෛරස් විශාල වශයෙන් මේ ශ්වසන පද්ධතියේ නාසයේ අවට මේ වෛරසය ප්‍රතිගුණණය වෙනවා. ගුණණය වෙනවා. එතකොට ඒක තමයි මේ වෛරසය විශාල පිරිසකට හැදෙන්නත් එක හේතුවක් වෙන්නේ මේ වෛරසයේ තියෙන නිකුත් කරන ප්‍රමාණය ඩෙල්ටා ප්‍රභේදයේ වැඩි කියලා. හොඳයි මහාචාර්යතුමනි, ඒ නිසා වෙන්නට ඕනේ එවන් පුද්ගලයෙකු රෝගය ප්‍රචාරය කරන නැත්නම් පතුරවන පුද්ගලයෙකු බවට පත් වුණාට පස්සේ 6 දිනකට 7 දිනකට වඩා වැඩි පිරිසකට බෝ කරමින් එන්නත්කරණය සිදු වුණත් සමහර වෙලාවට රෝගවාහකයෙකු බවට පත් වෙනවා. ඔව් දැන් මෙහෙමයි. දැන් එන්නත් මෙහෙම හිතන්න දැන් ඇත්තටම අපේ රාගම් වෛද්‍ය පීඨයේ කොවිඩ් වලට කරන PCR පරීක්ෂණ වලිනුත් අපි දකිනවා මේ දිනවල අපි කොවිඩ් තියෙනවයි කියලා සොයාගන්න පුද්ගලයින්ගේ වෛරස් ප්‍රමාණය ඉතාමත් වැඩි. ඉතින් අපිට සැකයකුත් ඇති වෙනවා මේක මේ ඩෙල්ටා ප්‍රභේදයේද දන්නේ මේ දවස්වල මේ තරමක් දුරට සැරසරන්නේ කියලා. නමුත් ඒක ඩෙල්ටාද කියලා හොයාගන්න ඉතාම අපහසුයි. හැම ලැබ් එකකටම මේ පහසුකම් නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තියෙනවා. එතකොට ඒ වගේ ඉතින් සේරම ප්‍රභේද අපිට කරන්න තරම් ඒක ඉතාම ඉදන් සහිත පරීක්ෂණයක්. නමුත් ඒ තියෙන වෛරසයේ ස්වභාවය අනුව අපිට කියන්න පුළුවන් මේකේ මේ දැන් හැදෙන ඔය දැන් අපි ගම්පහ ප්‍රදේශයේ තියෙන මේ පුද්ගලයින්ගෙන් ලබාගත් සාම්පල් වල තියෙන ඉතා වැඩි වෛරස් ලෝඩ් එකක් කියලා හිතන්න පුළුවන්. හිතන්න පුළුවන්. හොඳයි මහාචාර්යතුමනි, අපි මේ වෙලාවේදී හිතවතුනි කෙටි විරාමයක් ලබා ගන්නවා. යලිත් අප සමග එකතු වන්න අපි සූදානම් ඔබට ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධ සහ මේ ආශ්‍රිත තත්ත්වය පිළිබඳව වැඩිමනක් තොරතුරු ඔබ වෙත අනාවරණය කරන්න. කියා ගන්නට කෙනෙක් නොමැතිව අනන්ත දුක් ගැහැට විඳිමින් සිටි
අපේම ජනතාවගේ හඬට සවන් දුන් එකම බලාපොරොත්තුව. මේ සිරස ගම්මැද්ද ඇවිල්ලා මේ ගොවියගේ දුක දැනලා මේ අමුණ හරි ගසලා දුන්නා. මේ අමුණෙන් දැන් යල් කන්නේ මහ කන්නේ දෙකම වැඩ කරනවා. එතකොට සරසාර ආස්වැන්නක් ලැබෙනවා. ඊටාම වටිනා සත්‍යාව අපි බොහෝ කොට පින්කොට සලකන අතර සිරස මාධ්‍යාලයට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. ගමින් ගම දොරින් දොර ක්‍රියාත්මක මානුෂීය මෙහෙවර. ගම්මැද්ද රට නගන ජන පවුල. මේ රට වට බැඳි මහා චලකඳ අපේ රටේ වටිනාකම දිනෙන් දින ජාත්‍යන්තරයට කියා පානවා. ගංගාවල තියෙන ඉතාම වටිනා පිරිසිදු ජලයට අපද්‍රව්‍ය එකතු කිරීමක සිද්ධ වෙලා තියෙනවා. මේ මහ පරිමාණ විනාශයට විරුද්ධව ක්‍රියාත්මක වීම කියන එක ඉතාම අවශ්‍යයි. එහෙම ක්‍රියාත්මක වුණොත් විතරයි මේ වෙන මහා විනාශය නතර කිරීමේ හැකියාව තියෙන්නේ. පරිසරය වෙනුවෙන් ඔබ යමක් කිරීමට කැමති නම් ඔබ වෙනුවෙන් අප ඉදිරිපත් වෙන්න සූදානම්. රන් අඩපැය කාලයේ බුද්ධිමය ආමන්ත්‍රණය. COVID-19 සඳහා ආරක්ෂිත පියවර. නිතරම හොඳින් සබන් යොදා දෑත් සෝදන්න. සබන් හෝ විසබීජ නාශක මධ්‍යසාරයක් භාවිතා කර දෑත් පිරිසිදු කරන්න. සැම විටම අන් අය සමග මීටරයක දුරස්ථභාවයක් පවත්වා ගන්න. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. නිරතුරුවම නිවැරදිව මුඛාවරණ පළඳින්න. හිතවතුනි අපි සූදානම් යලිත් ඔබ සමග සම්බන්ධ වන්නට අපි අද දවසේදී මේ කතා බහ කරමින් සිටින්නේ රටේ පවතින ව්‍යසනකාරී තත්ත්වයට අභිමුව අපි කොයි විදිහටද මේ පවතින තත්ත්වය එක්ක සටන් කරමින් රටක් විදිහට ඉස්සරහට යා යුත්තේ මේ පැමිණි වෛරස් තත්ත්වයන්ට අපි කොයි ආකාරයෙන් ප්‍රභේදවලට නම් තැබුවත් කොයි විදිහටද ඉස්සරහට අපි රටක් විදිහට ගිහිල්ලා මේ අභියෝගය ජයගන්නේ. ඒකනේ අපිට කරන්නට සිද්ධ වෙන්නේ. ඒ සඳහා අපි ආරාධනා කළ වැඩසටහනට වෛරස් විද්‍යාඥ මහාචාර්ය එන්.පී. සුනිල් චන්ද්‍ර මහත්මයා එතුමන් රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යාව පිළිබඳ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්. මහාචාර්යතුමනි දැන් තියෙන අනෙක් ප්‍රශ්නය තමයි දැන් අධ්‍යාපන කටයුතු සියල්ලක්ම අඩපණ වෙලා දරුවෝ ඔක්කොම ගෙදර ඉන්නේ විශ්වවිද්‍යාල කටයුතු අඩපණ වෙලා. එතකොට රටක් වශයෙන් අපි ගත්තත් රට තුල ලොකු දෙවන්ත ප්‍රශ්න රටට සල්ලි නැහැ. ඉතින් අපේ රට තවත් අගාධයට යනවා මේ විදිහට හරි රට ඉස්සරහට අරගෙන නොගියොත්. මේ අතර වාරයේදී අපි දරුවෝ ගැන වැඩිමනක් අවධානය යොමු කරන්නට තමයි හිටියේ. මොකද අධ්‍යාපන ඇමතිතුමාත් කිව්වා අපි ඉක්මනටම විභාග ටික තියලා ඉස්කෝල ටික පටන් ගන්නවා කියලා. නමුත් මම හිතන්නේ ඒක දැන් ලේසි වෙයි කියලා මේ පවතින ඩෙල්ටා තත්ත්වයක් එක්ක. දරුවන්ට අපි එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් දැන් සාකච්ඡාවක් ඇති වෙමින් තිබෙනවා. දරුවන්ට ඩෙල්ටා වෛරසයේ බලපෑම කොයි විදිහටද මහාචාර්යතුමනි ඇත්තටම ගලා යන්නේ? ඒක අපිට වැදගත් වෙයි මේ වෙලාවේ කතා බහ කරොත්. ඔව් මේක විශේෂයෙන් මේ වගේ සම්බන්ධ දත්ත තියෙනවා මේ වෙනත් රටවල විශේෂයෙන්ම ඇමරිකාව යුරෝපය වගේ රටවල් වල කරපු පරීක්ෂණවල ඩෙල්ටා ප්‍රභේදය විශේෂයෙන්ම බලපාන්නේ වැඩිහිටියන්ට. ළමයින්ට මේ සම්බන්ධව නිශ්චිත දත්ත නැහැ. නමුත් පෙනෙන විදිහට ඒ රටවල කරපු පරීක්ෂණ වලින් දැනෙන්නේ දරුවන්ට මේ වෛරසයෙන් සුළු වශයෙන් රෝග ලක්ෂණ ඇති වුණත් ප්‍රතිශක්තියක් ඒ අපහසු වෙන්නේ නැහැ, අමාරු වෙන්නේ නැහැ රෝගය කියලා. නමුත් වැඩිහිටියන්ට මේක වෙනවා. ඒ වගේම ඒ රටවල හොයාගෙන තියෙනවා මේ මුඛාවරණ පැළඳීම, දුරස්ථභාවයේ රැක ගැනීම, අත් සෝදා ගැනීම, ඒ වගේම අර ක්වොරන්ටයින් ඒ වගේ තියෙන කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමට තියෙන උපදෙස් හරියට ක්‍රියාත්මක වුණු හැම තැනකම එවැනි දරුවන්ට ඒක සම්ප්‍රේෂණය වුණා හෝ දරුවන්ගෙන් තව කෙනෙකුට සම්ප්‍රේෂණ වුණා කියන ඒ වගේ සිදුවීම් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ ඒවා ඊටාම අඩුවෙන් වෙලා තියෙන. මොකද
ඒ හැබැයි ඒකට හරි විදිහේ විනයකින් ඒ කටයුතු කළ යුතුයි. එහෙම නොකළොත් එවැනි දෙයක් සිදු වෙන්න පුළුවන්. සිදුවියත් හැකි. සිදුවියත් හැකි. එතකොට මහාචාර්යතුමනි දැන් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා අපිට. දැන් අපි දකින දෙයක් තමයි දැන් ඇත්තටම අපි හිතුවතින් මම මේ අවස්ථාවේදී කොරෝනා වෛරස් ආසාදිතයෙක් මම එන්නත් දෙකම ලබාගෙන ඉන්නවා කියලා. හැබැයි මට මම එවැනි රෝගියෙක් මෙහෙම මට රෝග ලක්ෂණ තියෙනවා කියලා මටම පහළ වුණාට පස්සේ තමයි මම ගිහිල්ලා තව කිසිවෙකුගේ හෝ මාර්ගෙන් රෝහලකට ඇතුළත් වෙලා ඒ ආදි වශයෙන් තමයි අපේ රටේ සමස්ත ක්‍රමවේදය සිද්ධ වෙන්නේ. අහඹු පරීක්ෂණ හෝ ඒ ආදි වශයෙන් දේවල් දැන් තත්ත්වය අඩු කරලා තිබෙන්නේ. ඒක අපිට දකින්නට ලැබෙනවා සමාජය තුළ හැසිරීමේදී ජනතාව විදියට. දැන් මේ තත්ත්වය මත විශේෂයෙන්ම අපි කතා කරන්නට ඕනේ ප්‍රජා සාම්පල අරගෙන PCR පරීක්ෂණ කටයුතු කිරීමේ වැදගත්භාවය පිළිබඳව. ඒ සම්බන්ධයෙන් කිසියම් අදහසක් තිබෙනවද ඔබතුමා මේ වෛරස් විද්‍යාඥයෙක් විදිහට? ඔව්. ප්‍රජා සාම්පල ඇත්තටම දැන් ගත යුතුයි. මොකද අපි මුලදී කතා වුණානේ මේ දැන්ට තාම සමාජගත වෙලා නැහැ ආර්මී කියලා. නමුත් දැන් සමාජගත වෙලානේ. ඊටමත්ම වැරදි අදහස් වල හිටිය කියලා අපිට දැන් පිළිගන්න වෙලා තියෙනවා. දැන් මේක සමාජයේ තියෙන ප්‍රශ්නයක්. ඒතකොට අපිට අත්දැකීමකුත් තියෙනවා. රාගම අපේ වෛද්‍ය පීඨයේ සුද්ධ ජීව විද්‍යාංශයේ මේ ස්ථාපිත කරලා තියෙන පරීක්ෂණාගාරයේ තියෙන දත්ත අනුව 50%කට විතර ආසන්න ප්‍රමාණයක් හුඟක් වෙලාවට අපිට මේ වෛරසය තියෙනවා කියලා සමාජ සාම්පල වල තියෙනවා. අනිත් ප්‍රශ්නය මේ ප්‍රභේද පරීක්ෂණ කිරීම සඳහා අපිට පහසුකම් මදි. ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වෙනවත් යම්කිසි මද භාගයක් තියෙන එක අපේ ආර්ථික ප්‍රශ්නද වෙන යම් ප්‍රශ්නයක් කියන අපි දන්නේ නැහැ. නමුත් ඒක මදි. අපිට ඒකත් පිළිගන්නට සිද්ධ වෙනවා. ඒකත් පිළිගන්න සිද්ධ වෙනවා. හැබැයි දැනට පහසුකම් තියෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරන පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා මේ විවිධ ප්‍රභේද අපේ රටේ සංසරණය වෙනවා කියලා. නමුත් අපි නිශ්චිත පරීක්ෂණයක් ඒ කියන්නේ හරි විදිහට ලබාගත් දත්ත සාම්පල අරගෙන ඒ ප්‍රමාණයෙන් පුළුවන් නිගමනයකට එන්න කොච්චර දුරට මෙම වෛරස් ඩෙල්ටා ප්‍රභේදය හෝ අනිත් ප්‍රභේදයක් සැරිසරනවාද කියලා. නමුත් එවැනි පරීක්ෂණ කරන්න තරමක් විශාල ප්‍රමාණයක් සීක්වන්සින් පරීක්ෂණ කරන්න ඕනේ. ඉතින් ඒකේ අපහසුතාවයක් තියෙනවා. අනිත් එක මහාචාර්යතුමනි ඊළඟට මතුවෙන කාරණාව තමයි දැන් ඊයේත් කොළඹට විරෝධතා පාගමන් ආවා. උද්ඝෝෂණ පැවැත්වුණා. දැන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඔවුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කතා බහ කරන අතර මේක අතිශය සාධාරණ ප්‍රශ්නයක්. ඒකට අපි කිසි විදිහකට මේ අලගු තබනවා නෙවෙයි. නමුත් එවැනි ප්‍රශ්න තිබෙනවා. රටේ ප්‍රශ්න තිබෙනවා. මේ ඔක්කොම ASCII දැන් පළාත් අතර සංචරණයක් සිද්ධ වෙනවා. රට යම් තරමක් ලිහිල් කරලා තියෙනවා. සංචරණ සීමා සම්බන්ධයෙන් අපිට දැන් වෙනදට වඩා වාහන ප්‍රමාණයක් එනවා යනවා පළාත් අතර. මේ ආදි වශයෙන් බලනකොට දැන් මේ ඔක්කොමත් එක්ක අපි හැම වෙලේම කතා කරන්නේ රට බැලන්ස් කරගෙන කොහොමද මේ වෛරසයට මුහුණ දෙන්නේ කියන එක. අපි සමාජය හමුවේ තැබිය යුතුයි නේද? දැන් අපි මොකද ඇත්තටම කළ යුත්තේ කියන එක? ඔව්. ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මොකද දැන් අපි දන්නවා මේ අවස්ථාවේ රට මේ කොරෝනා වෛරසයෙන් ලෝකයක් අභියෝගයකට මුහුණ දීලා තියෙන කල එතකොට අපි වැනි රටක අපි තවත් අමාරුවේ වැටෙනවද කියලා අපි දැනටමත් අපි ඉන්නේ ඊටාත්ම දුර්වල තත්වයක. අඩුම ප්‍රමාණයක් අපි දැන් ප්‍රතිශතය වශයෙන් එන්නත් කෙරිලා තියෙන වෙනත් රටවල් එක්ක සංසන්දනය විශේෂයෙන්ම දියුණු රටවල් එක්ක සංසන්දනය කරනකොට අප්‍රිකාව තමයි අතින් ඊටාත්ම දුර්වල. එතකොට එවැනි අවස්ථාවක අපි හිතනවා දැන් අපි එන්නත් අරගෙන තියෙන්නේ සමහරට පොඩක් පිරිසක් ඔය උද්ඝෝෂණ වලට යන අය එන්නත් අරගෙන ඇති. එයාලා වැරදි වැටහීමක් අරගෙන තියෙනවා. ඒ අතරතුර එන්නත් නොගත්ත පිරිසකුත් ඉන්නවා. එතකොට සංකූලතා තියෙන පිරිසකුත් ඔතන ඉන්න පුළුවන්. එතකොට ওই සියලු දෙනාම ඉන්නේ අවදානමක. මොකද අපිට පෙනෙනවා රූපරාම වලින් එයාලාගේ දුරස්ථභාවය එහෙම නැති වෙන වෙලාවල් තියෙනවා. දුරස්ථභාවය රකින්න උත්සාහ කළත් නැති වෙන වෙලාවල් අපිට පේනවා. එතකොට ඒක පුද්ගලිකව තමන් ඒක දැනගන්න ඕනේ. එවැනි විශාල ජන සමූහයක් ඉන්න අවස්ථාවල් මගහරින්න කියලා මම හිතන්නේ. ඒක ඉතා වැදගත්. මම වෛරස් විද්‍යාඥයෙක් වශයෙන් කියන්නේ ඒක තමයි ප්‍රධාන හේතුවක් වෛරසය සම්ප්‍රේෂණය වෙන්න අනිත් අයට. මොකද වෛරසය තියෙනවා අපේ සමාජයේ 50%කට වැඩිය අපි ටෙස්ට් කරන ඒ වගේ මේ සාම්පල් වල තියෙනවා වෛරසය. ඒ වගේම මේ තියෙන වෛරසත් අපි දැන් දන්නවා වැඩි වෛරස් ලෝඩ් එකක් තියෙනවා කියලා. එතකොට එවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම ඒ වගේ
ප්‍රතිවිපාක අපට වැඩි කලක් යන්න කලින් අත්විඳින්න පුළුවන්. ඔව් දැන් ඔබතුමා කියනවා මේ වැඩි කලක් යන්න කලින් අත්විඳින්නට වෙන්න පුළුවන් කියලා. ඇත්තටම දැන් මේ පවතින උද්ඝෝෂණ තත්ත්වයේ විරෝධතා පාගමන් සහ අපි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම තුළ මාස දෙකකට නොඅඩු කාලයක් තුළදී අපිට කොයි වගේ ප්‍රතිඵල විඳින්න සිද්ධ වේද මහාචාර්යතුමනි? අපි හරිම වර්ස්ට් විදිහට හිතුවොත් මේක අතිශය අන්තරාදායී විදිහට අපි හිතුවොත් ඒකනේ වළක්වා ගැනීමට අපි ජනතාවට දෙන්න ඕන එකම පණිවිඩය මෙන්න මෙහෙම මාස දෙකක් ඇතුළත මෙච්චර ලොකු ව්‍යසනයක් වෙන්න පුළුවන් කිව්වොත් ටිකක් හරි අහන මිනිස්සු පිරිසකුත් ඉඳී කියලා මට හිතෙනවා. අනිවාර්යෙන්ම ඒක කල්පනාවට ගන්න ඕනේ. මොකද අපි පුද්ගලයෝ වශයෙන් ගත්තාම අපි විතරක් නෙමෙයිනේ අපේ පවුල් තියෙනවා. ඒ වගේම අපේ නෑදෑයෝ ඉන්නවා. නැත්නම් තව හිතවතුන් ඉන්නවා. අපි මේ පුද්ගලින්වත් ආරක්ෂා කරන්න ඕනේ. මොකද තමන්ගේ රෝගය හදාගත්තොත් ආපහු ගෙදර ගිහිල්ලා ගෙදර ඉන්න පිරිසට මේ රෝගය වළඳින්න පුළුවන්. ඒ අතරතුර සංකූලතා තියෙන අයට යන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ වෙලාවේ අපි හිතන්න ඕනේ මේ රෝගය අපි හිතමු උද්ඝෝෂණයක් කළ යුතුයි කියලා. ඒ උද්ඝෝෂණය කරන්න ඕනේ ඊටාම විනයක් ඇතිව ඒ දුරස්ථභාවය රැකගෙන හරියටම මාස්ක් පැළමකද මාස්ක් ඒ කියන්නේ මුහුණු ආවරණ නාය සහ මුඛයේ ආවරණය කරන ඒ මුඛ ආවරණ නිවැරදිව ඒවා පැළඳුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ මුඛ ආවරණය හරියට පැළඳින්න ඕනේ. මුඛ ආවරණ පිළිබඳව අපි විශේෂයෙන් කතා බහ කරනවා නම් අපි දකිනවා සමහර වෙලාවට සමහර කාර්යාල තත්ත්වයන් වලදී උනත් එකම මාස්ක් එක යූස් කරන දවස් පාවිච්චි කරන දවස් දෙක තුනක් විතර සමහර වෙලාවට සැනිටයිස් කරන එක කොහොම කරත් මේ අපේ නහය සහ නාසය සහ මුඛය ආවරණය කර ගැනීම තමයි මෙතනදී වඩාත් වැදගත් වන්නේ කියලායි ඔබ වැඩි විශේෂඥවරුන්ගේ මතය වන්නේ විද්‍යාඥවරුන්ගේ මතය වන්නේ. එතකොට එහි වැදගත්කම පිළිබඳවත් ජනතාවට අවබෝධයක් ලබා දීම වැදගත් මේ වෙලාවට. වැදගත්. ඇත්තටම දැන් අපි අතර ලොකු දුරස්ථභාවයක් තියෙන නිසා මම මේ අවස්ථාවේ මේ මුඛාවරණය පාවිච්චි කරන්නේ නැහැ. ඒ දුරස්ථභාවය ප්‍රමාණවත් කියලා හිතනවා වෛරසය මගින් හෝ ඔබෙන් මට සම්ප්‍රේෂණ වීම හැකියාව. නාන්න එවැනි තත්ත්ව තියෙනවා. එහෙම නැතත් මුඛාවරණය දැන් ඔබ කිව්වනේ මේ එකම මුඛාවරණය දවස් කීපයක් පාවිච්චි කිරීම. දැන් ඒක දැන් අපි විශේෂයෙන්ම රෝහලක එහෙම නැත්නම් රෝගීන් සිටින තැනක පාවිච්චි කරපු මුඛාවරණයක් ඒ පාවිච්චි කරලා අවසානයේ ඒක ඉවත් කළ යුතුයි. නැවත පාවිච්චි කරන්න බෑ. සමහරට මුඛාවරණය එහෙම නැතිව අපි පාවිච්චි කරලා තියෙනවා නම් නැවත වරක් පාවිච්චි කරන්න පුළුවන්. එදා දවස තුල ඊළඟ දවසේ වෙනකොට වඩා හොඳයි මේ මුඛාවරණය නැතුව අලුත් මුඛාවරණයක් පාවිච්චි කිරීම. ඒක තමයි හොඳ. හැබැයි හිතන්න අපේ සමාජයේ ගොඩක් පිරිසකට මේ මුඛාවරණ ගැනීමට තරම් වත්කමක් නැහැ. අපි ඒ ගැන හිතන්න මං හිතන්නේ විවිධ සංවිධාන ඒ කියන්නේ මේ ඒ වගේ අයට උදව් කරන සංවිධාන මේ රටේ තියෙනවා. ඒ අය හිතන්න ඕනේ මේ අවස්ථාවේ එවැනි දෙයක් ඒ වගේ පුද්ගලයින්ට මුඛාවරණ ලබා දීම ඊටාම සුදුසු දෙයක් රෝගයේ පැතිරීම වළක්වන්න. මහාචාර්යතුමනි මේ වෙලාවේදී මම අහන්න හිතන තවත් කාරණාවක් දැන් මේ වෛරසයට අපි මුහුණ දෙනකොට දැන් අවුරුදු දෙකකට කලින් එක මාස්ක් එකක් එක මුවාවරණයක් පැළඳීම හොඳයි කියලායි නිගමනය වුණේ. ඊට පස්සෙ සෞඛ්‍ය අමාත්‍යවරියමක අපි මුවාවරණ දෙකක් පැළඳිමු කියලා. ඒක සර්ජිකල් මාස්ක් එකක් සහ රෙදි මාස්ක් එකක් සමහර අපි දැක්කා කාන්තාවන් ලලනාවන් ඊටමත්ම ලස්සන මුවාවරණ පැළඳිනවා. මේ ආදී වශයෙන් සර්ජිකල් මාස්ක් දෙකක් දානවා. ඔය ආදී වශයෙන් සමහරව රෙදි මාස්ක් දෙකක් දානවා. මේ පිළිබඳව කිසිම මේ නිවැරදි අවබෝධයක් ජනතාවට නැහැ. මේ සම්බන්ධෙනුත් අපි මේ වෙලාවේ කතා බහ කිරීම වටිනවා. ඔව් ඇත්තට මේ අවස්ථාවේ මම කියන්න ඕනේ කුමන හෝ මුඛාවරණයක් පැළඳීම ඉතාම අවශ්‍යයි. ඒක මුඛාවරණයක් නැතුව රෙදි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරුන්ට එවැනි රෙදි මුඛාවරණයක්වත් ලබා ගන්න හැකියාවක් නැති පුද්ගලයෝ ඉන්නවා. නමුත් අපි දැකලා තියෙනවා සමහරු එයාගේ මේ අත්ලේන්සුව මුඛාවරණයක් විදිහට තියාගෙන. ඒකත් ප්‍රමාණවත් ඒ පුද්ගලයාගෙන් තව කෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණ වීම පාලනය කරන්න. නමුත් අපි දන්නවා මේක දැන් මුඛාවරණ ඇතුවනේ අපිට ජීවත් වෙන්න වෙන්නේ ඉදිරි කාලෙත්. එතකොට ඕක විලාසිතාවක් වෙන්නත් පුළුවන් සමහර කාන්තාවන්ට විවිධ වර්ණ වලින් තමන්ගේ අන්තිමට ගැලපෙන ඒවා සමහරට තියෙන්න පුළුවන්. ඉතින් ඒවා ප්‍රමිතියට හදලා තියෙන මුඛාවරණ නම් ඒවා මේ පැළඳීම සමහරට අලුත් මානසික තත්ත්වයක් තියෙන්න පුළුවන්. සමහර විට ඇත්තටම මේක ලස්සනකුත් වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි වැදගත් කාරණාවක් විදිහට අවධානය යොමු කළ යුත්තේ මේ නාසය සහ මුඛය ඊටමත්ම හොඳින් වැසෙන පරිදි තව කෙනෙකුට සම්ප්‍රේෂණය නොවන ලෙස හා තව කෙනෙක්ගෙන් ඇතුළට නොයන පරිදි ඊටමත්ම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සකසු මුවාවරණයක් කිව්වොත් නිවැරදි. ඒක නිවැරදි. මොකද මේ
අපි දන්නවා වෛරසය සම්ප්‍රේෂණය වෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ශ්වසන මාර්ගය. ශ්වසන බින්දිති හරහා. අනිත් ක්‍රමවේදය තමයි අපේ අතේ යම්කිසි වෛරසය අපිට පුස්තේක ගෑවිලා තියෙනවා නම් අපේ මුඛය සහ නාසය අල්ලන විටදී අපට ඇතුළු වෙන්න පුළුවන්. ඒක අනිත් ක්‍රමවේදය. එතකොට හුඟා කලට ප්‍රධාන වශයෙන්ම වෙන්නේ මේ ශ්වසන මාර්ගයෙන්. අපි ආස්වාස ප්‍රාස්වාස කිරීම එහෙම නැත්නම් කුයිබුමක් යනකොට පිට වෙන බිඳිති හරහා දැන් ඇත්තටම අපි දැන් ඉස්සර අපි හිතුවේ මේ කිබුමකින් කැස්සකින් විතරයි තව කෙනෙකුට මේ බිඳිති යන්නේ කියලා. දැන් අපි දන්නවා අර මයික්‍රෝ ඩ්‍රොප්ලට්ස් කියලා. ඒ කියන්නේ ඉතා සියුම් බිඳිති. අපි කතා කරනකොටත් පිට වෙලා ඒ වාතයේ සැරිසරනවා. ඒක ඉතාම මේ අලුත් දෙයක්. මේ අපි මේ වෛරසයත් එක්ක ඉගෙන ගත්තා. ඒකත් දැනගෙන හිටියා. ඔය සමහර මේ සෙම්පලිසියා හදන වෛරස් වලින් එහෙම වෙනමයි කියලා. නමුත් මේ අලුත් SARS කොරෝනා වෛරස් දෙක ඒකටත් හැකියාව තියෙන වෛරසයක් කියන එක තමයි. ඒ නිසා මුඛාවරණ කුමක් පැලඳුවත් ඒක ඉතාම අවශ්‍යයි. තුනක් පැලඳුවත් කමක් නැහැ. දෙකක් පැලඳුවත් කමක් නැහැ. ඔය අනිවාර්යයෙන්ම දෙකක් පලඳන්න පුළුවන් නම් හොඳයි. නමුත් එකක්වත් අනිවාර්යයෙන්ම පලඳන්න ඕනේ. මොකද එම පුද්ගලයාගෙන් තව කෙනෙකුට යාම තමයි විශේෂයෙන්ම වළක්වන්නේ. එතකොට අපි හැමෝම හිතුවත් මගෙන් තව කෙනෙකුට යනවයි කියලා තමන් ඒ මුඛාවරණ පැලඳීම හොඳ ප්‍රතිඵල රටට හොඳයි. මුඛාවරණ දෙකක් පැලඳුවත් මේ තියෙන වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය සහ මෙහි තියෙන අධික ශීඝ්‍රතාවය නිසා කමක් නැහැ. උන්වහන්සේලාට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේ අවදානම් සහිත රැකියා කරන වෛද්‍යවරුන්ට ඒ වගේම සෞඛ්‍ය සේවයට නම් එයාලා අනිවාර්යයෙන්ම තමන් ආරක්ෂා විය යුතුමයි. එන්නත් කරගත්තා. ඒ නිසා ඔවුන් මුඛාවරණ දෙකක් පැලඳීම මම හිතන්නේ ඉතාම සාධාරණයි. මොකද එතකොට තමන්ට හැදෙන එක තමන්ගේ පිට වෙනවට වඩා තමන්ට හැදෙන එක මොකද තමන්ට වැදුන්නේ නැත්නම් තව ගොඩක් ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අවදානම් රැකියාවල ඉන්න අය විශේෂයෙන්ම එවැනි තමන්ට හැදෙන එකත් වළක්වා ගන්න උත්සාහ කරනවා. මහාචාර්යතුමනි දැන් අපි ඔබතුමාගෙන් දැනගත්තු කාරණාව තමයි දැන් පවතින වෛරස් කාණ්ඩයේ ඩෙල්ටා ප්‍රභේදය තුළ ලැබෙන ටෙස්ටිං වල ප්‍රතිඵල සතුටුදායක නැහැ කියන කාරණාව. ඒක සතුටුදායක නැහැ. එතකොට මේ වෛරසය ඊටමත්ම අධික ශීඝ්‍රතාවයකින් යුතුව පැතිර යාමේ හැකියාව තියෙනවා. වෛරස් ප්‍රමාණය වැඩි. දැන් අපිට ජනතාවට දෙන්න පුළුවන් විශේෂම පණිවිඩය කුමක්ද? මේ අවස්ථාවේදී අපි වැඩසටහනෙත් අගභාගයට පැමිණලා තිබෙන නිසා ජනතාව විදිහට දැන් අපි දන්නවා දැන් ඩෙල්ටා වෙන්න පුළුවන්, ඇල්ෆා වෙන්න පුළුවන්, බීටා වෙන්න පුළුවන්, මේක තව ඩෙල්ටා ප්ලස් වෙන්න පුළුවන්. අපිට මේකෙන් ගැලවීමක් නම් පෙනෙන තෙක්මානයක නෑනේ මහාචාර්යතුමනි. කියන්නේ අපිම සටන් කරලා අපි හොඳ වෙනකන් මේ වෛරසය අපිව අතහැරලා යන්නේ නෑ. ඒක අපිට දැන් ප්‍රත්‍යක්ෂ වෙන සත්‍යයක් බවට පත් වෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතාවට දිය හැකි පණිවිඩය කුමක්ද? ඔව් දැන් මම හිතන්නේ අපි ප්‍රභේදය කුමක් වුණත් අපි දන්නවා ඩෙල්ටා ප්‍රභේදයත් අපේ රටේ දැන් සැරිසරනවා. ඉතාම භයානක ඉතාම ශීඝ්‍රයෙන් පැතිරෙන පුද්ගලයන් රෝගී කරලා ස්පිරිතාල වලට ඇතුළු වෙන්න සිද්ධ වෙන සමහරට වැඩි පිරිසක් මිය යන්න පුළුවන්. වැඩි පිරිසකට ඔක්සිජන් අවශ්‍ය වෙන්න පුළුවන් මේ ඩෙල්ටා ප්‍රභේදයේ හැදුණු පුද්ගලයන්. ඒකට දැනටමත් අපිට තියෙන ආරංචි අනුව අපිට පේනවා අපේ රාජ්‍යයේ රෝහල් වල වගේම පුද්ගලික රෝහල් වලත් ඇඳන් ප්‍රමාණයට වඩා පිරිසක් ඒ වාට්ටුවල ඉන්න බව. ඇත්තටම මහාචාර්යතුමනි අපි දුටුවා සමහර රූපරාමු සමහර පාර්ලිමේන්තුවේ පවා ඊයේ දවසේදී මේ පිළිබඳව කතා බහ කෙරුණා. කොයිතරම්නම් මේ රෝහල් ධාරිතාව ඉක්මවා යෑමක් දැන් දකින්නට ලැබෙන දිනවල කියලා. මේ වෙලාවේ එතකොට අපි තවත් ඒකට ඒ තත්වයට පත් වෙලා විශාල පිරිසක් මහමගත් ඉන්න පුළුවන් ওই විදිහට. ඉතින් ඒ තත්වයෙන් වළකින්න නම් අනිවාර්යයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕන මේ ඔය තියෙන අනිත් රෝගේ පාලනය කරන විශේෂයෙන්ම මුඛාවරණ ඒ වගේ ඩිස්ටන්ස් එක දුරස්ථභාවය රකින්න ඒ වගේ ක්‍රමවේද. ඉතින් පණිවිඩය තමයි මොන ප්‍රභේදයේ ආවත් අපි හිතන්න ඕනේ අපි මේ විදිහට කලින් ඒ කියන්නේ වෛරස් ප්‍රභේද කීපයක් තියෙන්න පුළුවන්, ඩෙල්ටා ප්‍රභේදයක් තියෙන්න පුළුවන්. අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මට හිතෙනවා මේ දැන් අපි මුලදීම අපි දීපු උපදේශ ගොඩාක් ඒවා අර කලින් තිබුණ කොරෝනා වෛරස් ප්‍රභේදවලට. දැන් තියෙන ඩෙල්ටා ප්‍රභේදයේ බලපුවම ඒවා සමහර වෙලාවට අපිට මේ වළංගු නැහැ මේ අවස්ථාවේ. ඒ කියන්නේ වෛරසය ඊටාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඒ වගේ මේකට පුළුවන් මේ රෝගී කරන්න සමහරට ඒ හේතු නිසා අපි අරට වඩා වැඩි පරිස්සමක් තියෙන්න ඕන එන්නත් කළත්. මොකද එන්නත් කරපු පුද්ගලයන්ුත් දැන් වෙනස් රටවලක් තියෙනවා 100%කට විතර එන්නත් කරපු පුද්ගලයින්ට රෝගී හැදෙනවා කියලා. හැබැයි ඒක එන්නත් කිරීම
අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඒකෙන් රෝගීන් අමාරුව තත්වයකට ඇති වෙන්නේ නැති නිසා කොහොමදත් ඒක කළ යුතුයි. නමුත් ඒ පුද්ගලයෝ වාහකේ වෙන්න පුළුවන් අනිත් අය. එතකොට අපිට සාමාන්‍යයෙන් වෛරසය දැන් හිතන්නකෝ 80%ක් විතර ඉන්න රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති සහ අඩු වශයෙන් රෝග ලක්ෂණ පෙන්වන්න අය ඔය කලින් තිබුණ ප්‍රභේදවල. ඒ නිසාම තමයි මේ වෛරස් එක මේ තරම් ලෝකේ පුරා පැතිරුණේ. අනිත් වෛරස් වලට වඩා ඒ හැකියාව තිබුණේ නිසා. ඔව් අපි තවදුරටත් කතා බහ කළ යුතුයි මේ සම්බන්ධයෙන් මහාචාර්යතුමනි. අපි ඔබට මතක් කරනවා මේ වෙලාවේදී ජාතික මෙහෙවර වැඩසටහන විදිහට Tamanගේ නිසි සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන් පවත්වා ගන්න, විශේෂයෙන්ම මේ රටක් විදිහට, අපේ පවුල විදිහට, අපේ ගම විදිහට, අපේ රට විදිහට, අවසානයේදී අපේ ජාතිය විදිහට කල්පනා කරලා මේ අවස්ථාවේදී මුව ආවරණය, මුඛ ආවරණය, එහෙම නැත්නම් දුරස්ත භාවය, ඒ වගේම නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත විදිහට අත්පිසදා ගැනීම, වගේම අපි කියනවා එන්නක්‍රණය මේ ආදී වශයෙන් මේ සියලු දේවල් මේ වෙලාවේදී උපයෝගී කරගන්නට සිද්ධ වෙනවා. මොකද මේ පවතින ඩෙල්ටා වෛරස් කාණ්ඩයේ තියෙන අති ප්‍රබල භයානක භාවය නිසා. හිතමුතුනි අපි සෝදානම් නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න. ඉන් අනතුරුව යලිත් ඔබ හමු වනවා වෛරස් විද්‍යාඥ මහාචාර්ය එන්.පී. සුනිල් චන්ද්‍ර මහත්මයා. මහමගට වැටෙන මිනිසුන්ට සවියදුන් දිවිගමනේ බර නිසුල්මනේ දරාගත් මව්වරුන්ට සවියදුන් අමතක කර දැමූ ගමත් නගරයත් වෙනසක් නොමැතිව නගා සිටුවා හදවත් දසදහස් ගණනකින් ආදරය ලබමින් කොටයක් දාලා තමයි අපි මේගොඩ මේගොඩ ගියේ. ඉතින් මේ පාලම පිරිසෙන් ඇවිත් දැන් දැක ලොකු ගමට උදව්ව බොහොම ස්තුති කරනවා ඒ පාලම හදලා දුන්නට. ගම්මැද්ද වැඩ සටහන යටතේ. දිනෙන් දින ජනතාව සමග ඉදිරියට යන ගම්මැද්ද රට නගන ජනපෞර. තනිව යන්න බෑයි කියන කාරණේද අධ්‍යාපනයේදී මම කියන්නේ ප්‍රධාන වශයෙන් සිදුවෙන දේ. අපිට රුසියානු සපත්තුව මේ ලංකාවට දාන්න බෑ, ඒක ලොකුයි. චීන සපත්තුව සීන සමාජවාදී ඒකත් හරියන්නේ නැහැ. ඒක මේ කකුලට පොඩි. අපි අපේම සපත්තුව මහ ගන්න ඕනේ කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියලා කියන්නේ මානව හිමිකම් පිළිබඳව ලෝක පාර්ලිමේන්තුව. අපි පරිසරය ගැන දෙකක් නෙමෙයි. මේ වසංගතයත් එක්කනේ අපි මේ කතා කරන්නේ. කොරන්ටයින් කරනකොට ආර්ථිකය වැටෙනවා. ආර්ථික මේ වලට කොරන්ටයින් උත්සවය. මේවා නියාමනය කරන්නට තමයි රජයක් තියෙන්නේ. මම ඉස්කෝලේ යන කාලෙත් මේක තුන්වන ලෝකේ රටක්. දැන් මම මැරෙන්න යන කාලෙදිත් තුන්වන ලෝකේ රටක්. ආණ්ඩුව රූපාන්තරණය වෙනවා රාජ්‍ය බවට. එත දෙක එත පහේදී තමයි මේ වත්තු ඔක්කොම නැසනලයිස් කරේ. ඔය කොමිසම් ගැන හැමතිස්සෙම මේ එහෙම වෙන්නේ විපක්ෂ. මේ අස්සෙන් රජය නොදන්නවයි කියලා මේ තත්ත්වය මේ අස්සෙන් අඩු වෙලා ආදායම පල්ලෙහාට බැහැලා මුළු රටම දන්නවනේ. මේ කාමරේ ඔයාට මොන වගේ? හැඟුම්බර නම් සෙනෙහවන්ත නම් ආදරණීය නම් අනිවාර්යයෙන්ම කොයි තැන වුණත් ඒක පේනමත් තැනක් වෙනවමයි නේද? ඕනෑම ගැහැණියෙක් දරුවෙක් ප්‍රසූත කරන්නට පීතෘත්ව තිබිය යුතුමයි. ඒතකොට ඒක අවජාතක වෙන්නේ. රියදුරු වෘත්තිය කාන්තාවකට නුසුදුසුයි කියලා. බස් එකක් කරයි යනවා දැකලා නැහැනේ. හරියට ඩ්‍රයිව් කරන්න බෑ. යන්න දන්නේ නැහැ. ඒක ඇත්තද? බැරි දෙයක් නැහැ කාන්තාවුන්ට. මගේ දැස්සම පේන්නේ නැහැ අවුරුදු 20ක් තිස්සේ. එහෙම කොහොමද S2ක් පෙනීම නැතුව කෙනෙක් ගනුදෙනු කරන්නේ හා සාර්ථක වන්නේ? කාන්තාවක් නිකරුණේ ගණිකාවක් වෙන්නේ නැහැ. කාන්තාවන්ව හොයාගෙන යන පිරිමින්ව කවුද අත්අඩංගුවට ගන්නේ? මට කියන්න බෑනේ කොණ්ඩේ කපලවාට පිරිමි ක්‍රියාන් කියලා. මේක අපේ රටට සංස්කෘතියට ගැලපෙන දෙයක් නෙමෙයි. ඔයාට ඒක දැනෙන්නේ නැත්නම් ඔයාට ඒක අවශ්‍යතාවය නැත්නම් මට ආව කොල්ලෙක් කරන්න බෑ. පිරිමි ගණිකාවක් ඉන්නවා අපේ රටේ. ගණිකාවන් කියන්නේ බ්ලැක් මාක් එකක් කියලා නෑ. පිරිමි තමයි හරිම සෙන්සිටිව්. පිරිමින්ගේ තියෙන අකමැතිම ගතිගුණය මොකක්ද? කොණ්ඩ පැනනිකම්. හිරිය ගෑනුන්ගේ සමාජාගමනය දිගැස. රන් අඩපැය කාලයේ බුද්ධිමය ආමන්ත්‍රණය. COVID-19 සඳහා ආරක්ෂිත පියවර. ජනයා වැඩි වශයෙන් සිටින ස්ථානයන්හි ගැවසීම මගහරින්න. රෝගය ආසාදිත පුද්ගලයන් හමුවීමට නොයන්න. මුහුණ, මුඛය, නාසය සහ ඇස්
ඇල්ලීමෙන් වලකින්න. අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වලකින්න. මුඛාවරණය ඉදිරිපස ඇල්ලීමෙන් වලකින්න. හිතවතුනි ඔබ යලිත් ජාතික මෙහෙවර වැඩසටහන සමගින් අද දවසේදී අපේ විශේෂ අවධානය මේ පවතින COVID-19 වසංගතයත් එක්ක කොයි විදිහටද දැන් ඇතිවුණු නව ප්‍රභේදයේ තත්ත්වය විශේෂයෙන්ම ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තත්ත්වයත් එක්ක කොහොමද අපි අපේ දරුවෝ ගැන හිතන්නේ, අපේ දෙමව්පියෝ ගැන හිතන්නේ, අපේ පවුල ගැන හිතන්නේ, අවසාන වශයෙන් ගම ගැන හිතන්නේ, නගරය ගැන හිතන්නේ, රට ගැන හිතන්නේ. අවසානයේදී අපේ යුතුයකම් අපි නිසි පමණ ඉටු කරලා ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවස්ථාව සලසවන්නේ කොහොමද මේ රට අපිට මේ පෙනෙන නොපෙනෙන දුරින් තිබෙන අවිනිශ්චිතතාවයෙන් මුදා ගන්න. ඒකයි අපේ එකම පරමාර්ථය වෙන්නේ අද දවසේදී ජාතික මෙහෙවර වැඩසටහනින් ඔබට ලබා දෙන්නට. ඔබට යමක් උකහාගත හැකි තත්වයක් මේ දක්වා වැඩසටහනේ තිබුණා කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ වැඩසටහනේ අවසන් භාගයට පැමිණිලා තිබෙන අවස්ථාවේදී දැන් අපි සමග ඉන්න වෛරස් විද්‍යාඥ මහාචාර්ය එන්.පී. සුනිල් චන්ද්‍ර මහත්මයා, එතුමන් රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීවී විද්‍යාව පිළිබඳ අධ්‍යයනශීලී ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා නිසාම අද වැඩසටහන අපිට හරිම සුවිශේෂී මහාචාර්යතුමනි. දැන් එන්නත්කරණය සම්බන්ධයෙන් විතරයි අපිට මේ වෙලාවේදී අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම එකම ධනාත්මක ප්‍රවේශයක් තියෙන. අපි එන්නත් කරගන්න ඕනේ. ඉන් අනතුරු අපි ඊළඟ අධීරයට හැඩ ගැහෙන්නට සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ තරමටම මිනිසා අභිභාද අපි හඳටත් ගියා තමයි. හැබැයි මේ අපිව අභිභා යන්නට මේ පොඩි වෛරස් එකකට හැකියාව ලැබිලා තියෙනවා. දැන් එන්නත්කරණයේ වර්ග කීපකින් පැමිණෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ විග්‍රහය මොකක්ද? විවිධ රටවල් එන්නත් නිෂ්පාදකයින් මේකට මුණ දෙන්න එන්නත් නිපැදුවා. එතකොට මේ එන්නත් වර්ග කීපයක් තියෙනවා. අපේ රටෙත් විවිධ එන්නත් වර්ග අපේ රටට ගෙන්නනවා මේ අපේ ජනතාවට එන්නත් කිරීමට. ඒ හැම එන්නතකින්ම අපේ ප්‍රතිශක්තිය මේ COVID-19 හදන වෛරසයට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය අවශ්‍ය පරිදි ඒ එන්නත් වලින් නිෂ්පාදකින් කියනවා වගේ අවශ්‍ය පරිදි ප්‍රතිශක්තිය ලැබෙනවා. ඒ කියන්නේ අපි රෝහල්ගත වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ එන්නත් සම්පූර්ණ මාත්‍රා ලබාගත් පුද්ගලයෙක්. ඒ වගේම ඉතා සුළු වශයෙන් රෝගී වෙන්න පුළුවන් හැදුනොත් නමුත් ඉතා අඩු ප්‍රතිශතයකට තමයි නැවත වරක් හැදෙන්නේ. එතකොට එන්නත් කිරීම කියන එක ඉතා අවශ්‍යයි. එතකොට මේ හැම එන්නතක්ම අපි දැන් හිතමු එන්නත් වර්ග කීපයක් තියෙනවා කියලා සයිනෝෆාම් එන්නත. මේ එන්නත් වර්ග මේ අපි වෛරස් විද්‍යාව ගැන අපි වෛද්‍ය ශිෂ්‍යයන්ට උගන්වන කොටත් අපි කියනවා වර්ග කීපයක් තියෙනවා කියලා. හුඟක් වෛරස් වලට මේ වගේ එන්නත තියෙනවා. ඒකක් තමයි අපි කියනවා inactivated viral vaccine කියලා. කියන්නේ අක්‍රිය කළ වෛරස් එන්නත්. ඒකට උදාහරණයක් තමයි සයිනෝෆාම් එන්නත. ඒ කියන්නේ සම්පූර්ණ වෛරසෙම රසායනික ද්‍රව්‍යයක් දමලා අක්‍රිය කරනවා. ඒ අක්‍රිය කරපු වෛරසය තමයි අපිට ඇතුල් කරන්නේ එන්නතක් වශයෙන්. එතකොට අපිට ප්‍රතිශක්තිය ලැබෙනවා වෛරසයට විරුද්ධව. තවන් අලුත් තාක්ෂණයේ මත ඥාන තාක්ෂණය දියුණු වීමත් සමග තවත් ක්‍රමවේදයකට එන්නත් හදන්න පුළුවන්. ඒ කියන්නේ වෙක්ටර් කෙනෙක්. ඒ කියන්නේ වෛරසයේ අත්‍යවශ්‍ය ඥානය පමණක්, ඒ කියන්නේ COVID-19 හදන වෛරසයේ ඔය ස්පයික් ප්‍රෝටීන් කියලා. ඒ කියන්නේ අපේ ශරීරයේ සෛල වලට ඇතුළු වීමට සම්බන්ධ කරන ඒ ඥානය පමණක් වෙනත් වෛරසයකට, ඒ කියන්නේ ග්‍රාහක වෛරසයකට ඇතුළු කරනවා. ඒ කියන්නේ ඇඩිනෝ වෛරස් කියලා වෛරසයකට, වෙක්ටර් වෛරසයක්. ඒ වෛරසය අපිට මේ රෝග හදන්නෙත් නැහැ, එහෙම පැතිරෙන්නෙත් නැහැ. නමුත් ඒක ඒ වෛරසයට අපේ මේ වෛරසයේ ඥානයක් ඇතුළු කරනවා. ඒක කියනවා වෙක්ටර් වෛරස් එකක් කියලා. එහෙම එක වෛරසයක් තමයි කොවිෂීල්ඩ් නැත්නම් ඇස්ට්‍රාසෙනිකා වෛරස් එක. ඇස්ට්‍රාසෙනිකා එන්නත. ඔව් ඇත්තටම මේ ඇඩිනෝ වෛරස් එක මේ චිම්පන්සි ඇඩිනෝ වෛරස් එකක්. ඒකම ස්පුට්නික් කියලා තව වැක්සින් එකක් තියෙනවා රෂ්‍යාවේ හදන. එතකොට ඒක ඇවිල්ලා ඇඩිනෝ වෛරස් මිනිස්සුන්ට හැදෙනම මිනිස්සුන්ට ආසාදනය වෙනවා. නමුත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති මේ වෛරසයක්. ඒට ඇතුළු කරපු
මේ ඒ කියන්නේ ඇඩිනෝවයිරස් 26 කියන කාණ්ඩයටයි 5 කියන කාණ්ඩයටයි ඇතුළු කරපු මේ වැක්සින් එක තමයි ස්පුට්නික්. ඒ මාත්‍රා දෙකට දෙන්නේ ඒ දෙක. ඒක එකක්. තව තියෙනවා mRNA කියලා වෛරසයේ mRNA එක විතරක් දෙන වැක්සින් එකක්. දැන් ඒක තමයි Pfizer වැක්සින් එක, Moderna වැක්සින් කියන්නේ ඒක. ඉතින් මේ තව මතයක් තියෙනවනේ මේ අදාළ සමහර එන්නත් හොඳයි, සමහර එන්නත් හොඳ නෑ. මෙන්න මේ එන්නත තමයි මම පාවිච්චි කරගන්නේ. ඒ වගේ අදහස් ඒක මම හිතන්නේ අනවශ්‍ය බියක්. මේ වෛරසයේ වෙනස්කම් එන්නතේ වෙනස්කම් තියෙනවා. ඒ වගේ සමහර පරීක්ෂණවල මේ ප්‍රතිඵල ලැබෙන්නේ සමහරට ඉස්සරහට සමහර ඒවායි. නමුත් ඒ බොහොමයක් හැම එන්නතක්ම වගේ දැනට යන COVID-19 වෛරස් ප්‍රභේදවලට මුහුණ දීමට හැකියාව තියෙනවා. යම්තා දුරට රෝගය අමාරු වෙන්නේ නැතිව. අනිත් කාරණාව තමයි තවත් මිත්‍යා මතයක් තිබුණත් සමහර වෙලාවට මෙවැනි හදිසියේ ලැබෙන එන්නත් විද ගැනීම තුළින් තමන්ට අමතර ලෙඩ රෝග හැදේ, තමන්ගේ අනාගතය අඳුරේ මේ ආදී ප්‍රශ්න මෙවැනි රටකට බලපෑව නිසා සමහර වෙලාවට අපිට පිළිගන්නට සිද්ධ වෙනවා දැන් මේ යන බොහෝ දෙනාට ඒ එන්නතක් හෝ එන්නත් දෙකම හෝ ඒ විද ගැනීමට බැරි වුණු පුද්ගලයන් බවටත් සමාජයේ මත පළ වෙනවා. ඒ සම්බන්ධෙනුත් කතිකාවතක් ඇති වී තිබෙනවා මහාචාර්යතුමනි. දැන් ඇත්තට තව අපිට තව බූස්ට් එකක් ගන්න වෙයිද? දැන් එන්නත් දෙකම අරගෙන තියෙන කෙනෙකුට තව බූස්ට් එකක් ගන්න වෙනවයි කියන මතවාදයකුත් රට තුල පැතිරෙමින් යනවා. මම අපේ රට තුල විතරක් නෙමෙයි වෙනත් රටවලත් ඒක තියෙනවා. මේ විතා දියුණු රටවල හිතන දෙයක් තමයි දැන් මේ වෛරසයේ ප්‍රභේදය දැන් වෙනස් වෙලානේ. අපි මුලදී දැක්ක අර වුහාන් වෛරසයට වඩා හාත්පසින්ම සමහර ලක්ෂණ සමානයි. දැන් සම්ප්‍රේෂණය වෙන්නේ ශ්වසන මාර්ගයෙන්. ඒවා සමානයි. නමුත් ඒ සම්ප්‍රේෂණය වුණාට පස්සේ රෝගී වෛරසයේ හැසිරීම සෑහෙන දුරට වෙනස් වෙලා. එතකොට වෛරසය වෙනස් වෙනවා ටික ටික. දැන් තියෙන වෙන්නතට දැන් අපි මේකට කියනවා මේ ඩෙල්ටා වෛරස් එකට WHO එකෙන් කියනවා variant of concern කියලා. ඒ කියන්නේ මේක සැලකිය යුතු භයානක වෛරස් එකක් කියලා. ඒ කියන්නේ මේ වෛරසයෙන් අපේ දැන් වෙන්නත් වලින් තියෙන ප්‍රතිශක්තියටත් බලපෑමක් ඇති කරන්න ඉදිරියට ඉඩකඩ තියෙනවා. දැනට එහෙම නොතිබුණාට තව වෛරස් එක තව ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් Pfizer වගේ මේ එන්නත් නිෂ්පාදකයන් බලනවා මේ බූස්ටර් එන්නතක් හදන්න. එයාලගේ දැන් දැනටමත් පරීක්ෂණ කරගෙන යනවා ඒ බූස්ටර් එන්නත ඊළඟ වසරට ලෑස්ති කරන්න. මොකද හේතුව ඒ බූස්ටර් එන්නත හදනකොට අර ඩෙල්ටා වගේ ප්‍රභේද වලටත් හොඳටම ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය ලබා දෙන එන්නතක් තමයි බූස්ටර් එකක් එනකොට හැදෙන්නේ. ඒතකොට එවැනි බූස්ටර් එකක් දීමේ වැදගත්කමක් තියෙයි ඉස්සරහට. විශේෂයෙන්ම මේක දැන් හිතන්න වැඩි අවදානම් තියෙන පුද්ගලයන්ට විශේෂයෙන්ම අවශ්‍යයි. නමුත් අපේ වගේ රටක ගොඩාක් පිරිසක් එන්නත් නොකර තියෙන අවස්ථාවක මේ පළවෙනි මාත්‍රා දෙක මේ තියෙන එන්නතෙන් අනිදීම තමයි පළවෙනි අපේ මූලික අවශ්‍යතාවය වෙන්නේ. හින්දා පුළුවන් තරම් එන්නත් කිරීම තමයි අපි රටක් වශයෙන් මෙවැනි රටක අපිට කළ යුතු දේ. ඒ වගේම අර මූලිකව අර COVID-19 ප්‍රචාරණය වීම වළක්වා ගැනීමට, සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට ගන්න ක්‍රමවේද අපි මුලදී පාවිච්චි කරපු ඒවා අපුරටම ක්‍රියාත්මක කිරීම අර හිතනවා හැම පුද්ගලයාගේම යුතුයකම. ඒ වගේම සමාජය ආරක්ෂා වෙන්න. අනිතික මහාචාර්යතුමනි දැන් එන්නත්කරණය ඉතාමත්ම අවම වශයෙන් සිද්ධ වෙන්නේ. නමුත් අපිට සමහර වෙලාවකට සෑහීමකට පත් වෙන්න පුළුවන් තිබුණු තත්ත්වය අනුව මේ වෙච්ච ටික ඇති කියලාත් සමහර වෙලාවට අපි වැටිලා හිටිය තත්ත්වය අනුව. හැබැයි මේක හොඳටම ප්‍රමාණවත් මදි. මොකද ජනගහනයෙන් 70ක් හෝ 80ක් සම්පූර්ණ වශයෙන් එන්නත්කරණය විය යුතුයි කියලායි WHO එක පවා කියන්නේ. මේ තත්ත්වය මත එන්නත්කරණය පිළිබඳව අපි වැඩි අවධානය යොමු කළොත් ඉන්න කොයි විදිහටද ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ මේ සම්බන්ධයෙන් දැනුම් තේරුම් ඇති විද්වතුන්ට සහ සෞඛ්‍ය අංශවලට මේ වෙලාවේදී ඔබතුමා මහාචාර්යතුමෙක් විදිහට විශේෂයෙන්ම අපි වෛරස් විද්‍යාඥයෙක් විදිහට කොයි විදිහටද දෙන පණිවිඩය? ඔව් අපි ඇත්තටම මේ මයි පණිවිඩය බැලන්ස් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් වෛරසය සම්ප්‍රේෂණය වෙන ක්‍රම දැන් අපි විවිධ විද්වතුන් කතා කරලා තියෙනවා අපේ මහජනයාට. ඉතින් සියලු දෙනාම දන්නවා වෛරසය ශ්වසන මාර්ගයෙන් පැතිරෙන්නේ. ඒ නිසා අපි අවශ්‍ය කරන පරිස්සම වෙන්න ඕනේ කියලා. ඒ කරන එකට අපි අනිවාර්යෙන් මේක පැත්තකට දාන්න හොඳ නැහැ. ඒ කරන අතරතුර
රජයක් වශයෙන් මම හිතනවා අපේ ජනගහනයේ වැඩි පිරිසකට එන්නත් කළ යුතුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එන්නත් කළ යුතුයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද ඒ අයට ඒ කට්ටියගේ එයාලාගේ නැත්තම් හිගයක් අපිට ඇති වුණොත් අනාගතයේදී රටට විවිධ බලපෑම් ඇති වෙන්න පුළුවන්. මෙන්දයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් එන්නත් කළ යුතුයි. ඒ වගේම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් එන්නත් කළා කියලා නිදහසේ උද්ඝෝෂණ කිරීමට සුදුසු නැහැ. නමුත් එයාලා ඒ කොවිඩ් ප්‍රචාරණය අඩු කරන්න ක්‍රමවේද ඒ සියලු දේ අනුගමනය කරනවා. නමුත් එන්නත් කළ යුතුයි. රටක් වශයෙන් සියලුම පිරිසට එන්නත් කළ යුතුයි. දැන් අපි දන්නවා ලෝකයේ ගොඩක් රටවල අප්‍රිකාව ඒ වගේම ඇමරිකාවේ වුණත් සමහර පුද්ගලයින්ට මේ රෝගයෙන් ඉස්පිරිතාල වලට යෑම අඩුයි. ඒ කියන්නේ සුදු පුද්ගලයින්. නමුත් සමහර කළු ජාතිකයින්ට ඒ අයගේ තියෙන ජීවන තත්ත්වය අධ්‍යාපන තත්ත්වය මත එයාලා විශාල වශයෙන් අසනීප වෙනවා. නමුත් අපේ රටක වගේත් ඒ වගේ සමහරලාට ඉතා අපහසු පුද්ගලයින් ඉන්නවා. ඒ කියන්නේ ඒ අයට හරි විදියට රෝගේ පාලනය කරන්න හැකියාව නැහැ. නමුත් එවැනි පුද්ගලයෝ ගැන අපි විශේෂයෙන්ම සලකන්න ඕනේ. එන්නත් කිරීමේදී සමහරලාට අපේ ඉන්න පුළුවන් ආදිවාසීන් එයාලටත් අවශ්‍ය වෙන්න පුළුවන්. මොකද ඒ කට්ටියට එන්නත් කිරීම කළ යුතු වෙනවා කියලා මගේ අදහස් වෙන්නේ. මොකද මේ එයාලගෙත් ඒ අවශ්‍ය කරන පරිස්සම නැතුව ගියොත් එයාලට ඒ වෛරසය පැතිරුණොත් ඒ සමාජයේ ඉන්න එකට හැදෙන්න පුළුවන්. ඒ ගැනත් අවධානය යොමු කරන්න වෙනවා. මහාචාර්යතුමනි දැන් රටක් විදිහට පර්යේෂණ මට්ටම් සහ ක්‍රමෝපායන් දියුණු කිරීම සම්බන්ධයෙන් මේ වෙලාවේදී අපි වැදගත් ලෙස සැලකිය යුතුයි. අපි දැන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මේ ආදී වශයෙන් දැන් අපි අයවැයට එහෙම කොයි විදිහට තුලනාත්මක තත්ත්වයන්හිදී සලකනවද? දැන් මේ තත්ත්වය මත අපිට පිළිගන්නට සිද්ධ වෙනවා සෞඛ්‍ය අංශයට යොදන බර වැඩි කරන්නට සිද්ධ වෙනවා. අලුත් පර්යේෂණ ක්‍රම, අලුත් පර්යේෂණ විධි, විශේෂයෙන්ම මේ පර්යේෂණ මට්ටම් කොයි විදිහටද ඉස්සරහට අරන් යන්නේ මේ ආදී වශයෙන්. ඒ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්නට ඕනේ නේද? මම හිතන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපේ ජලජාතික ආතැම්මෙන් ඉතාම අඩු ප්‍රතිශතයක් තමයි මම හිතන්නේ ඉන්දියාවටත් වඩා අඩු ප්‍රතිශතයක් අපි ලංකාවේ පර්යේෂණ සඳහා වෙන් කරලා තියෙනවා. මම හිතන්නේ 0.1% වගේ මට මතක හැටියට ඉතා අඩු ප්‍රමාණයක්. ඒතර අපි වගේ දෙගුණයක් ඉන්දියාව වියදම් කරනවා. ජපානයේ වගේ රටවල් ඉතා විශාල ප්‍රමාණයක්. ඒ වගේම ප්‍රතිඵල තමයි එයාලා විද්‍යාත්මක පර්යේෂණ වලින් අලුත් නව නිපැයුම්, අලුත් පර්යේෂණ කට්ටල, උපකරණ සියලු දේ හදන්න පුළුවන්. ඒතකොට අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න විද්‍යාඥයින්, ඒ කියන්නේ විවිධ පරීක්ෂකයින්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැන් වෛද්‍ය විද්‍යාලවල ඉන්න අයට ඒ තියෙන උපකරණ, විද්‍යාත්මක උපකරණ ප්‍රමාණවත් නැහැ. උගක් අපි දැන් මගේ පරීක්ෂණ තේනේ අපිට මම පාවිච්චි කරපු අවුරුදු කීපයක් පාවිච්චි කරපු උපකරණ තේරම මම ලබාගත් පරීක්ෂණ ආධාර විදේශ රටවල් හා සමග සහයෝගයෙන්. නමුත් අපිට මේ පරීක්ෂණ ආධාර ගන්න වෙන ක්‍රමවේද නැහැ. සමහර දැන් හිතන්න PCR පරීක්ෂණ කරන මේ PCR මැෂින් එකක් දැන් ඒකට අවශ්‍ය කරන එකක් ඉතා වියදම් සහිතයි. මේ මෑතකදී තමයි අපිට ලැබුණේ. ලැබුණාට පස්සේ අපි ඒක ගැන මේ සමාජයට සේවයක් කරනවා. අපේ වෛද්‍ය පීඨයෙන් එකල්ලි විශ්වවිද්‍යාලයෙන් විශේෂයෙන්ම මේක තේරුම් අරගෙන ඒ පරීක්ෂණ කරන PCR මැෂින් එකක් අපට ලබා දුන්න නිසා. නමුත් තව විවිධ උපකරණ අපට අවශ්‍යයි පරීක්ෂණ කරන්න. මම හිතන්නේ රටක් වශයෙන් විද්‍යාත්මක පරීක්ෂණ සඳහා වැඩි උනන්දුවක් කළොත් අපිට ඒක ඉදිරියට කරන ආයෝජනය. හොඳයි මහාචාර්යතුමනි අපේ වැඩසටහනේ අවසානයේට අපි ළඟා වෙ තිබෙනවා. මගේ අවසන් ප්‍රශ්නය විදිහට මම ඔබතුමාගෙන් මේ වෙලාවේදී අහන්න කැමතියි. දැන් අපි රටක් විදිහට ඔන්න අත්දැකීමක් ලබා ගත්තා. ඊටමත්ම දරුණු විදිහේ අත්දැකීමක් විදිහට මම මේ අත්දැකීම ඔබට යෝජනා කරනවා. විශේෂයෙන්ම මේ එකම වෛරසය කොයි විදිහට තාමත්ම දරුණු විදිහට අපිට ඇටැක් කරන්නේ. මේක මේ අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ගෝලීය ව්‍යසනයක් බවට පත් වෙලා තියෙන කතාව ඇත්ත. ඒ කතාවේ අපිට මේ වෙනස් සාධකයක් නැහැ. හැබැයි කොච්චර තාක්ෂණයේ දියුණු වුණත් අපි මේකට පරදින්න පුළුවන්. අවසානාත්මක වශයෙන් අපේ ජනතාවට ඔබතුමාට ලබා දිය හැකි පණිවිඩයයි මේ වෙලාවේදී අපි සටහන් කරන්නේ. ඔව් මම පණිවිඩය දෙන්නේ අපි දැන් මුණ දීලා තියෙනවා COVID-19 වසංගතයට, ගෝලීය වසංගතයට. අපි දන්නවා අපි පටන් ගත්ත වෙලාවේ තිබුණු SARS කොරෝනා වෛරස් දෙක එක එක විදිහට වෙනස් වෙලා දැන් ඩෙල්ටා ප්‍රභේදය කියන ප්‍රභේදයට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වෙනස් වුණ වෛරස් එක තව ඉදිරියටත් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා නමුත් අපි කලින් දීපු උපදෙස් ඊට වැඩිය වඩා විනයකින් තවත් හොඳට
අපි වෛරසයෙන් පරිස්සම් වෙන්න ඕන කියලා හැමෝම දැනගත යුතුයි. මොකද ඒ අවශ්‍ය කරන උපදෙස් සෞඛ්‍ය අංශවලින් දෙන උපදෙස් පිළිපැදීම විශේෂයෙන්ම ගමන් කිරීමේදී ඒකරාශි වීම ඉතාම නරක දෙයක්. ඒ වගේ වැළකීමෙන් මුළු සමාජෙම ඒක ප්‍රයෝජනයක් තියෙනවා වැළකුණොත්. ඉතින් ඒ වගේ විදිහට අපි කාලය ගත කරන්න ඕනේ. ඒකම අපිට හිතන්න ඕනේ ඇයි මේ වසංගත මේ විදිහට පැමිණෙන්නේ කියලා. දැන් හිතන්නකෝ දැන් SARS කොරෝනා වෛරස් අපි දැන් වෙනස් වෙලා අපි මේකට රෙස්ලින් කරලා අපි දැන් ඇති වෙලා තියෙන්නේ. දැන් ඒ වුණාට අපි අතාරින්න හොඳ නැහැ. අපිට තියෙනවා හොඳ පුරුදු. ඒ හොඳ පුරුදු ටික කන්ටිනියු කරන්න ඕනේ. ඒ කරන ගමන් ඒව හැබැයි ලිහිල් කරන්න හොඳ නැහැ. දැන් සුපර් මාකට් එකට ගියොත් දැන් වෙනදා වගේ මුල් දවස්වල වගේ එච්චර මේ උනන්දුවක් නැහැ. සේවකයෝ වුණත් අපිට ඔය යන්න ඇතුළට එන්න ඉඩකඩ තියෙනවා. අපේ උමනාවෙන් අපි කර නිසා සමහරලාට අවශ්‍ය කරන සැනිටයිසර්ත් නැති වෙලා තියෙන්න පුළුවන්. මේ අත සෝදන් විතරක් තියෙනවා සමහරලාට. ඒව තමයි මම හිතන්නේ ඒව ගැන මොනිටරින් එකක් කළ යුතුව තියෙනවා. ඒ අනිත් අදාළ අංශවලින් දැන් මම කියවනේ දැන් වසංගත මේක ආවට තව වසංගත ඉදිරියට එන්න පුළුවන්. මේ එක වෛරසයකින් තමයි අපිට මේ ප්‍රශ්න තියෙන්නේ. සමහරවිට තවත් අලුත් එමර්ජින් වෛරස් එකක් මේ තියෙන අලුත් ගෝලීය තත්ත්වයේ මත එන්න ඉඩකඩ තියෙනවා. ඒකට හුඟක් හේතු තමයි මේ කැලෑ නැතිවීම. කැලෑ නැතිවීම නිසා වනසතුන් සහ මිනිසුන් අතර තියෙන සම්බන්ධය ලං වෙනවා. වැඩි වෙලා. එහෙම තමයි මේක වෙන්නේ. එතකොට වනසතුන් මස් වලට පාවිච්චි කිරීමෙන් තමයි චීනයේ එවැනි දේවල් ඇති වුනේ. එතකොට අපේ රටවලත් ඒ කැලෑ නැතිවීම ඉතාමත්ම නරක දෙයක්. එතකොට එවැනි සිදුවීම් නිසා අලුත් වෛරසයක් එන්න ඉඩකඩ තියෙනවා. වෙනත් වෛරසයක්, සම්පූර්ණයෙන් වෙනස් වෛරසයක්. එහෙනම් අපි ඒ ගැන අපේ මේ අත්දැකීමත් එක්ක අපි එවැනි දෙයක් ඇතිවීමට තියෙන මඟ හැම වෙලාවෙම අපි පුද්ගලයා වශයෙන්, පුරවැසිය වශයෙන් පරිස්සම් වෙන්න. බොහොම ස්තුතියි අද දවසේදී ඔබතුමාගේ පැමිණීම සම්බන්ධයෙන් ජාතික මෙහෙවර වැඩසටහනට විශේෂයෙන් අපි තවත් දවසක ඔබතුමාගේ අලුත් අදහස් සහ පරීක්ෂණ සමගින් හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේදී ඔබ හමු වුණේ වෛරස් විද්‍යාඥ. බොහොම ස්තුතියි ඔබතුමාට මහාචාර්යතුමනි NP සුනිල් චන්ද්‍ර මහත්මයා රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීවී විද්‍යාව පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා. අපි ඔබට ආරාධනා කරනවා ජාතික මෙහෙවරෙන් අපි තනිතනිව හිතවමු අනතුරුව රටක් වශයෙන් නැගී සිටිමු මේ වෛරස් පෙරදවීම සඳහා විශේෂයෙන්ම මේ කොරෝනා වෛරස් පෙරදවීම සඳහා එකවන්ව අත්වැල් බැඳගන්න මේ ශක්තිය ඔබට ඉතාමත්ම හොඳින්ම ලැබෙන දවසක් බවට අද දවස පත් වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.